පුතා O level ඉවර වෙලා නේද? O level ඉවර වෙලා ඕගොල්ලෝ ෆ්‍රී එකේ ඉන්න කාලේ. දැන් විෂය තෝරා ගැනීම කියන එකට A level වල ඕගොල්ලෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණ දෙන්න වෙනවා. නේද? විෂය ධාරාව තෝරා ගැනීම එහෙම නැත්නම් subject stream selection එකට අපිට එන්න වෙනවා. If you are an English medium students, I think you can easily understand what I am saying because your mother tongue is Sinhala, so you can easily understand what I am saying. And the other thing is, if you are arising any type of question, it's better to comment below, or other than that, you can contact me because after this seminar, I am giving my contact number, so you can easily contact me. So, concentrate on this video, it will be more helpful to you. හරි. පුතා එහෙනම් සිංහල මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් අය දෙගොල්ලම අහගන්න. දැන් ඔයාගේ දැන් ඉස්සරහා සාමාන්‍යයෙන් ඔයා ගත්තොත් එහෙම දැන් වෙනකොට අවුරුදු 16 17ට ළඟයි. සමහර අයට 17 වෙන්න පුළුවන් ඉඳලා හිටලා. රයා කේසස් සාමාන්‍යයෙන් අවුරුදු 16 වගේ ඉන්නේ. A level ඉවර වෙනකොට O level ඉවර වෙනකොට. එතකොට මේ O level ඉවර වෙනවත් එක්කම කොහොමද විෂය තෝරගන්නේ? ඒ විෂය තෝරගන්නේ කී ඇති වැදගත්කම මොකද්ද? සරලව කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලංකාව වගේ රටක දැන් ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් ටිකක් ඉහළගේ එක තියෙනවා. නමුත් අපි කියමුකෝ අවුරුදු 40ක් වගේ ජීවත් වෙනවා කියලා 56ක් විතර. එතකොට ඉතුරු අවුරුදු 40 මොන වගේ කෙනෙක් විදිහට සමාජයට මුහුණ දෙනවද? ෆේස් කරනවද මේ සොසයිටි එකට? කියන එක තීරණය කරන ප්‍රධානම සාධකයක්. මේන් ෆැක්ටර් එකක් තමයි මේ A level විභාගය. කවුරු හරි කියන්න පුළුවන් O level වලින් හැලිලා ඉවර වෙලා ඕන කෙනෙක්ට ගොඩ යන්න පුළුවන් නෑ. ඕන කෙනෙක්ට නෙමෙයි. එහෙම ගොඩ ගිය මිනිස්සු ඉන්නවා. O level ෆේල් වෙලා වුණත් ගොඩ ගිය අය ඉන්නවා. A level ෆේල් වෙලා ගොඩ ගිය අය ඉන්නවා. බොහෝම අඩුයි. සහ ඒගොල්ලෝ පුදුම කට්ටක් කාලයි එතෙන්ට එන්නේ. හැබැයි මේ A level එක හරියට ඉවර කරගෙන ෆැකල්ටි එකට කැම්පස් එකට ගිහිල්ලා ඒ ලැබෙන පුතා අපි කියනවා පුතා ඒ ලැබෙන ශක්තියත් එක්ක එනර්ජි එකත් එක්ක ඔයාලට ජීවිතේ දේවල් ගොඩක් ලේසියෙන් ළඟා කරගන්න පුළුවන් වෙයි. වෙයි නෙමෙයි වෙනවා. ඒක ඉතින් තමන් දැනගන්න ඕනේ එතනින් එහාට කොහොමද වැඩ කරන්නේ කියලා. ඒවා ඉතින් කියලා දෙන්න කෙනෙක් ඕනේ. දැනට තෝරගන්න එකනේ විෂයන්. අපි යන් ඉස්සරහට. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතේ තීරණය කරගන්න අවශ්‍ය කොහෙන්වත් ලැබෙන්නේ නැති දැනුමක් මම මේක ඇතුලේ දෙනවා කොහොම හරි. ඒක මම කරනවා. මම මේ දේවල් ගැන දන්න නිසානේ මේක කරන්නේ. නැත්තම් කරන්නේ නැහැ නිකන්. හරි. පුතා ඔයා ඉංජිනේර් කෙනෙක් වෙනවද මේකෙන්? පස්සේ ඒ කියන්නේ A level තෝරගෙන ડોක්ටර් කෙනෙක් වෙනවද? එහෙම නැත්තම් පුතා ටෙක්නීෂියන් කෙනෙක් නැත්තං පුතා accountant කෙනෙක් පුතා එහෙම නැත්තම් business analyst කෙනෙක් මොකක් පුතා business analyst කියලා ඉන්නවා පුතා තාක්ෂණික නිලධාරියෙක් technician කෙනෙක් පුතා රසායන විද්‍යාඥයෙක් එහෙම නැත්තම් විද්‍යාඥයෙක් scientist කෙනෙක් එහෙම නැත්තම් පුතා මේ පරිසරය සම්බන්ධ වෙච්ච විවිධ වෘත්ති තියෙනවා පුතා environmental conservation වගේ ඩිග්‍රියක් කරනකොට පුතා ඒ වගේ කෙනෙක් එහෙම නැත්නම් පුතා transport logistic management ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම logistic manage කරන එක ඒ කියන්නේ පුතා ඔය අපි ගත්තොත් එහෙම transport පැත්ත ඒ කියන්නේ ප්‍රවාහන කටයුතු බඩු භාණ්ඩ මේ දේවල් ප්‍රවාහන වෙන විදිහ මේ chain එක manage කරන විදිහ ඒ දේවල් මම කියන්නම් එහෙම නැත්නම් singer කෙනෙක් ගායකයෙක් අපි ගත්තොත් එහෙම පුතා පරිගණක පද්ධති විශ්ලේෂකයෙක් එහෙම නැත්නම් software engineer කෙනෙක් කවුරු හෝ එහෙම නැත්නම් පුතා ඔබ කලාකරුවෙක් එහෙම නැත්නම් මැනේජර් කෙනෙක් වගේ විවිධ වෘත්ති තියෙනවා. තව විශාල වෘත්ති ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ඔය තේ තාක්ෂණය සම්බන්ධව පුතා ඊට පස්සේ fashion designing එතනින් එහාට ගත්තාම පරිවර්තකයෙක් විදිහට ඒ වගේම අපි ගත්තොත් එහෙම තානාපති වගේ ඒවා තියෙනවා. ඇත්ත. තව ගොඩාක් තියෙනවා වෘත්ති. මම මෙතන මේ පොඩි ෆොටෝ ටිකක් පෙන්නුවේ. අපි යන් ඉස්සරහට. පුතා ඉස්සෙල්ලම දැන් මේක ආර්ට් කරන්න ඉන්න දරුවෙක්ද, කොමර්ස් කරන්න ඉන්න දරුවෙක්ද, ටෙක්නොලොජි කරන්න ඉන්න දරුවෙක්ද, මැත්ස් කරන්න ඉන්න දරුවෙක්ද, බයෝ කරන්න ඉන්න දරුවෙක්ද කියන එක අදාළ නැහැ. හැම කෙනාම මුලින් අහන්න. මම මැත්ස් බයෝ වලින් යන්න පුළුවන් පැති ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් කියන්න ආර්ට් වලින් කොමර්ස් වලින් ටෙක් වලින් ඔයාට යන්න පුළුවන් පැති ටික. එතකොට අනිත් අය මොකද කරන්නේ? දැන් මැත්ස් කියලා හිතන් ඉන්න අය අහන් ඉන්නේ නැද්ද මේ ටික? නෑ අහන් ඉන්න. මොකද ඕගොල්ලන්ට තේරෙයි මේ තියෙන පැති ඔක්කොටමත් ඔයාට යන්න පුළුවන්. ඔයා මැත්ස් බයෝ කළාම මැත්ස් බයෝ වල පැති වලටත් යන්න පුළුවන්. හැබැයි ආර්ට් කොමර්ස් ටෙක් වලදී බොහෝ විට ඔබ එතනින් හිර වෙන්නට පුළුවන්. අපි බලමු කොයි වගේ පැති වලට යන්න පුළුවන් කියලා. අහන් ඉන්න. තාම ඉවර නැහැ. පුතා මෙතන දැන් ඔයා ආර්ට් විෂන් තෝරගත්තොත් මොන වගේ තැන් වලට සාමාන්‍යයෙන් යන්න පුළුවන්.
පුතා ප්‍රධාන වශයෙන් ආට් කළාම ඔයගොල්ලෝ දන්නවා කැම්පස් එක යනකොට ඔයගොල්ලන්ට සාමාන්‍ය කලා විෂයන් වලදී ඔය නර්තනය ඒ වගේ දේවල් ඊට පස්සේ සංගීතය ඒ මියුසික් සම්බන්ධ ඒ වගේ දේවල් වලට ඊට පස්සේ පුතා විවිධ භාෂා අධ්‍යයනයන්ට පුතා එක ලැන්ග්වේජස් වල ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔය ඩාන්සින් පැත්ත ඒවා ඉතින් කොහොමද කලාවට සම්බන්ධනේ ඊට පස්සේ පුතා ඔය මියුසික් පැත්ත ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔය ලැන්ග්වේජස් කරපු කට්ටියට පුතා ඒ අදාළ දේවල් ඊට පස්සේ පුතා අපි ගත්තොත් එහෙම තව තියෙනවා පුතා ඔය ගැටුම් සමතකරණය වගේ දේවල් කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ එහෙම සාමාන්‍යයෙන් පොදු විෂය සෙට් එකක් තියෙනවා ඕගොල්ලන්ට ආට් කළාම. ආට් කළාම සාමාන්‍යයෙන් යන්න පුළුවන් වෙන්නේ එතකොට ඩාන්සින් මියුසික් විතරක් නෙමෙයි. ඔය තව විවිධ භාෂා පැතිවලට ඒ වගේම ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට ඒ වගේම පුතා ඔයාට ඔය නාට්‍ය වගේ දේවල් යන අධ්‍යයනයක් ඒ වගේ දේවල් තමයි බේසිකලි කරන්න පුළුවන් වෙන්නේ. බේසිකලි ඊට අමතරව තව ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ෆැෂන් ඩිසයිනර් මේක හැබැයි හැමෝටම පුළුවන් ෆැෂන් ඩිසයිනර් ඊට පස්සේ ඔය ට්‍රාන්ස්ලේටර් කැම්පස් වල පුතා ඕපන් ඩිග්‍රී ඊට පස්සේ ඒ විතර නෙමෙයි ආර්ට් කළොත් ඔය IT වගේ වට ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ IT වගේ වට යනකොට මැත්ස් නොලෙජ් එක නැතුව බොහොම අමාරුයි ඉස්සරහට කරගන්න. නැහැ බෑ නෙමෙයි හැබැයි අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් ආට් කළාම සාමාන්‍යයෙන් කලා විෂයන් කියලා වඩ දැනෙන දෙයක් තියෙනවනේ කලාවල යන්න පුළුවන් පැති ටික. ඊට අමතරව ඔය තව යන්න පුළුවන් යම් පැති ප්‍රමාණයක් තියෙනවා. ඒවා තමයි මම ඔය කිව්වේ. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ඔය ආකිටෙක්චර් පැත්තට ඒ වගේ වල වලට පවා පොඩ්ඩක් යන්න පුළුවන්. ඒවා ඒ වගේම ප්‍රයිවට් වගේ යනවා නම් කොහොමත් යන්න පුළුවන්. නමුත් ඒවා ඇතුලේ ඔබට ගොඩනගෙනකොට විවිධ ගණිතමය ගැටලු සහ සිතීමේ හැකියාව ඔබට ඉදිරියට එන්න ටිකක් අපහසු වේවි කලා විෂයන් වලින් පමණක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කොමර්ස් වගේ විෂයක් කරගෙන යනවා නම් ඔයාට පුතා බේසිකලි මේන්ලි ඔයා සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් පැත්තටමයි මේවා වෙන්නේ. ඒ වගේ ඔයාට ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට සමාජයට පෙනී ඉන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඊට අමතරව පුතා ඉතින් විවිධ ඔය අපි ගත්තොත් එහෙම බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් වගේ දේවල් ඒ කියන්නේ පුතා අපි ගත්තොත් එහෙම ඔය IT පැත්තට ඕගලන්ටත් යන්න පුළුවන්. ඒ වගේම පුතා තව තියෙනවා ඔය අපි ගත්තොත් එහෙම දැන් ව්‍යාපාර ගොඩක් වැඩිනේ බිස්නස් එහෙම. එතකොට ඔය බිස්නස් වල කළමනාකරණය සම්බන්ධව වෙනම ඩිග්‍රී ගොඩක් තියෙනවා. ඉකොනෝ අපි ගත්තොත් එහෙම දැන් මැත්ස් කෙනෙක්ට උනත් ඉන්ජිනියරින් පැත්තේ ඉකොනොමික්ස් තියෙනවා. ඉතින් ඒවා කරන්න පුළුවන්. එතකොට කොමර්ස් කෙනෙක්ට ඒවා කරන්න යන්න බෑ. කොමර්ස් කෙනෙක්ට ඉංජිනේර කෙනෙක් වෙන්න බෑනේ. කොමර්ස් කෙනෙක්ට හුඟක් වෙලාවට මැනේජ්මන්ට් පැත්තේ ඒවා. ඒ කෙනාටත් ෆැෂන් ඩිසයිනින් ඔය ආකිටෙක්චර් පැත්තක් ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔය පොදු විෂය ඒ කියන්නේ ඔයා මොන විෂය කළත් යන්න පුළුවන් පැති තියෙනවා. IT වලට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඒවට ගිහිල්ලා ඉවරලා ඔයගලන්ට ඉදිරියට එන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. ඇයි? ඔයා මැත්ස් කරාම ලැබෙන ඒ පන්නරෙත් එක්කනේ IT වල ගොඩක් තියෙනවා සූඩෝ කෝඩ් තියෙනවා ෆ්ලෝ chart එතනින් එහාට ගියාට පස්සේ පුතා programming languages මේ programming වලදී අපි හිතන ඒවා data structures algorithms මේ වගේ විවිධ දේවල් තියෙනවා. මම මේ කියන වචන තේරෙන්නේ නැතුව ඇති. හැබැයි මේ හැම දෙයකම mathematical thinking එහෙම නැත්නම් පුතා ගණිතමය තාර්කික බුද්ධිය කියන දේ අවශ්‍ය වෙනවා. එතකොට ඔබ කොමර්ස් කළාට සාමාන්‍ය මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් ඇත්ත. හැබැයි ඔයා මතක තියාගන්න ඉංජිනේර කෙනෙක් වෙලත් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉංජිනේර වෙක් කියන්නේ කළමනාකාරයෙක් තමයි. එතකොට ඉංජිනේර කෙනෙක් විෂයන් ඇතුලේ ගොඩක් මැනේජින් පැත්තත් ඉගෙන ගන්නවා. ISL මම මේවත් ඉස්සරහට කියන් යනවා. මේ අහන් ඉන්න මේ වචන ටික හොඳට ISL කියලා තියෙනවා පුතා. වරලත් ඉංජිනේරුවෙක්. එහෙම වෙන්න නම් එහෙම කෙනෙක්ට අනිවාර්යයෙන් මේ මැනේජ්මන්ට් විෂයන් හදාarලා තියෙන්න ඕනේ. එතකොට මේ මැනේජර් කෙනෙක්ට ඒ කියන්නේ කොමර්ස් කරපු කෙනෙක්ට ඉංජිනේර කෙනෙක් වෙන්න බැරි වුණාට ඉංජිනේර කෙනෙක්ට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හින්දා මේ කොමර්ස් විෂයන් කරලා ඔයාට යන්න පුළුවන් පැති ගණිත විෂය ධාරාවහත් යන්න පුළුවන්. එතකොට ඔයාට යන්න පුළුවන් සාමාන්‍ය මැනේජ්මන්ට් ඇකවුන්ටිං විතරක් නෙමෙයි IT ෆැෂන් අරවා මේවත් තියෙනවා. භාෂා පරිවර්තකයෙක් වුණා එහෙම යන්න පුළුවන්. ඊට අමතරව ඔයා කොහොමද දන්නව ඔයාට ඉතින් සංගීතය ඒ වගේ දෙයකට අපි ගත්තොත් එහෙම කැම්පස් එකකින් යන්න බැරි වුණත් ඔයාට පුළුවන් වෙනවා බාහිරින් ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්න කොමර්ස් කරලා. හැබැයි ටෙක්නොලොජි කියන එකේ නම් හොඳට මේක අහගන්න ටෙක්නොලොජි කරන්න ඉන්න අය මේ කතා ටික හොඳට අහගන්න ඕනේ. ටෙක්නොලොජි කළාම බේසිකලි ඔයාට ඉංජිනියර් ටෙක්නොලොජි ඉංජිනියරින් ටෙක්නොලොජි ඊට පස්සේ පුතා බයෝ සිස්ටම් ටෙක්නොලොජි මේවා මතක තියාගන්න ටෙක්නොලොජි කියන වචනේ මම හැම වෙලෙම කියනවා information communication systems ICT
sorry, information communication technology නේ, information communication technology. මෙන්න මේ දේවල් ගැන ඔයා කතා කරනවා. ටෙක්නොලොජි විෂයන් කළොත්, තාක්ෂණික විෂයන් කළොත් ඇත්තටම ටෙක්නොලොජි කළා ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔන්න දැන් කතාව අහන් ඉන්න. මෙහෙමයි කතාව. ඔයා ඇත්තටම ඉංජිනියරින් ටෙක්නොලොජි කළොත් ඔයා වෙන්නේ ටෙක්නීෂියන් කෙනෙක්. තාක්ෂණික නිලධාරියෙක්. මං මුලින් තාක්ෂණික නිලධාරියෝ සාමාන්‍යයෙන් වට පෙන්නුවා. වීඩියෝ එකේ මුලින් මතක නැති කෙනෙක් ගිහිල්ලා බලන්න. ටෙක්නීෂියන් කෙනෙක් තමයි ඔයාට වෙන්න පුළුවන්. හැබැයි ඉංජිනියර් කෙනෙක් වෙනවා නම් වෙනම ඩිග්‍රී ෆොලෝ කරලා යම් කාලයක් ගත වෙලා ඒ එන රැකියා පුරුද්දත් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයා ඩිග්‍රී අරගෙන තවත් අවුරුදු අඩුම සාමාන්‍ය 4-5ක් වගේ යනකොට තමයි ඔයාට ඉංජිනියර් කෙනෙක් තත්ත්වයට එන්න වෙන්නේ. ඔයා කොහොමත් ෆැකල්ටි එකකින් අවුරුත් වෙලා BSc ඉංජිනියරින් ඩිග්‍රියක් අරගෙන කෙලින්ම ඉංජිනියර් කෙනෙක් විදිහට ඔයා අවුට් වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ වරලත් ඉංජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම වන ISL සුදුසුකම ඔබට ලබා ගැනීමේ හැකියාව ටෙක්නොලොජි විෂයන් කිරීම හරහා මා දන්නා තරමින් නම් බැහැ. ඒ වගේම ඔබට ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ඉඳලා හැබැයි ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් ලොකු කාලයක් යනවා. ඒක තේරුම් ගන්න. ඒ වගේම මේ බයෝ ටෙක්නොලොජි ගැන මම ගොඩාක් ඕගොල්ලන්ට කතා කරන්න අවශ්‍ය නැහැ. බයෝ සිස්ටම් ටෙක්නොලොජි මේක වෙනම එකක්. ඕගොල්ලෝ ඒක බලාගන්න. ඒකෙදි අපි ගත්තොත් එහෙම පුතා බයෝ සිස්ටම්ස් කිව්වම ජෛව පද්ධති විවිධ තියෙනවනේ ලෝකේ. අන්න ඒවා සම්බන්ධ වෙච්ච තාක්ෂණික නිලධාරීන් විදිහට තමයි ඔබට වැඩ කරන්න වෙන්නේ. ඒ වගේම බයෝ සිස්ටම් ඉංජිනියර්ස්ලාත් ලෝකේ ඉන්නවා. හරිද? ඔබත් මෙතන තාක්ෂණික නිලධාරියෙක් විදිහට ක්‍රියා කරන්න වෙන්නේ. ඒ වගේම මේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඔබ ගන්න ඩිග්‍රිය. පුතා මතක තියාගන්න මේ ඩිග්‍රියත් එක්කම BSc IT මේ හැම දෙයක් එක්කම ඔබට තරඟකාරීත්වයක් ගොඩනගෙනවා ICT ඩිග්‍රියකට වඩා. කොහොමත් පුතා BScත් එක්ක කම්පියුටර් සයන්ස් ඉංජිනියර් කෙනෙක් විදිහට ඔයා අවුට් වෙන ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ගේ පඩියයි ඔයාගේ පඩියයි වෙනසක් ලොකු තියෙනවා. හැබැයි දැන් කාට හරි කියන්න පුළුවන් එහෙම වුණාට මං හෙන වැඩක් නම් මට පඩි දෙනවනේ. ඔව් එහෙම වෙන්න නම් ඔයා සුපිරි වැඩක් වෙන්න ඕනේ. මේක ඇතුලේ විවිධ ඉන්වෙන්ෂන්ස් හදලා පෙන්නන්න ඕනේ. රිසර්ච් ගොඩාක් කරලා තියෙන්න ඕනේ. මොනවද මේ කියන්නේ? පුතා ඔයා විවිධ විදිහට එක එක දේවල් කැම්පස් එකේ ඉන්න කාලේ හදලා ලොකු නමක් හදාගෙන එළියට එනවා නම් ඔන්න ටෙක්නොලොජි කරලා ලොකු පිළිගැනීමක් එක්ක ලොකු පඩියක් ගන්න පුළුවන් වෙයි IT වලින්. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අර BSc IT එකක් එහෙම නැත්තම් BSc IT ස්පෙෂල් එකත් එක්ක කොහොමද ස්පෙෂල් එක තමයි. එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම කම්පියුටර් සයන්ස් ඉංජිනියර් කෙනෙක් විදිහට එන කෙනෙක් එක්ක ඔබට තර්ක කරන්න ටිකක් අමාරුයි. ඔබට යම් කාලයක් ගත වෙනවා. මේක තමයි ඇත්ත. වෙන්න බෑ නෙවෙයි. හැබැයි යන කාලේ වැඩි. අරකින් කෙලින්ම ෆැකල්ටි අවුට් වුණාම ඔයා ඉංජිනියර් කෙනෙක්. ඒක තමයි ඇත්ත. ISL membership එකක් නැහැ නේ ඔයාට. ඒක මම දන්න විදිහට එහෙම ගන්න නම් ඔයාට වෙන ඊට ඉක්වලන්ට් ක්වොලිෆිකේෂන්ස් වගේ ඒ කියන්නේ සමාන වෙන ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න පුළුවන් ක්‍රම ඇති. නමුත් ඒ සඳහා ගත වෙන කාලය වැඩි එක්ස්පීරියන්ස් එක. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ටත් යන්න පුළුවන් පැති තියෙනවා. තව ටෙක්නොලොජිකල්ලත් ඕගොල්ලෝ බලන්න ඒක නම් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් කැම්පස් පොත ගත්තත් බලන්න පුළුවන්. ඔය ඕපන් ඩිග්‍රීස් තියෙනවනේ. දැන් ඔයා ප්‍රයිවට් එකක කරන්න ගියොත් එහෙම ඔයාට IT වගේ ඒවා ඕගොල්ලන්ටත් කළ හැකියි. මම දන්න විදිහට ෆැෂන් ඩිසයින් පැත්ත වුණත් ඕගලන්ට යන්න පුළුවන්. ෆැෂන් ඩිසයින් විතරක් නෙමෙයි ඒ ඩිසයින් පැත්ත ඒ වගේ ඕපන් ඩිග්‍රී ටිකක් ඕගලන්ට තියෙනවා. ඕපන් වෙච්ච. ඒවට ඕගලන්ට යන්න පුළුවන්. හැබැයි ඕගලන්ටත් යම් තැනකින් ලඟු වෙනවා සහ ඔයා කෙලින්ම ටෙක්නීෂියන් කෙනෙක් විදිහට තමයි එන්නේ. ඉංජිනියර් කෙනෙක් විදිහට නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඒකෝර ඔයා එතනින් එහාට වෙන මහන්සියක් වෙන්න වෙයි. ඊට පස්සේ දැන් තමයි ඔන්න කතා කරන්න යන්නේ සහ බයෝ කළොත් ඔයා කොහෙටද යන්නේ? ඔයා මේවා සිලෙක්ට් කරලා ඉවර වෙලා මේම කිව්ව සියල්ලටමත් යන්න පුළුවන් කෙනෙක්ද? ඒ වගේ හැම පැත්තටමත් යනවද? ලෝකේ හැමතැනම ඔයාට හම්බ වෙනවද? නැත්නම් ගොඩක් හම්බ වෙනවද? අහන් ඉන්නකො. මම ඉස්සෙල්ලා කතා කරන්නේ මැත්ස් පැත්ත. බයොලොජි ගාවට කතා කරන්නේ. බයෝ කරන අය මැත්ස් කරන අය දිගටම මේක අහන් ඉන්න. මැත්ස් පැත්ත ගැන මුලින් කතා කරන්න. සාමාන්‍ය මුලින්ම මැත්ස් කරන දරුවෙක්ගේ හීන වෙන්නේ ඉංජිනියර් කෙනෙක් වීම. එතනින් පස්සේ තමයි විවිධ දේවල් වලට යන්නේ. එතකොට මේ මැත්ස් වල ප්‍රධානම ප්‍රශ්නේ තමයි ළමයි අහන්නේ මම IT කරන්නද එහෙම නැත්නම් කෙමිස්ට්‍රි කරන්නද? මේක මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් ටෙක් කරන කට්ටියත් ඒක දන්නවා ඇති. ඕගොල්ලෝ මැත්ස් වලින් ICT කළොත් ඕගොල්ලන්ට ISL membership එක ගන්න බෑ. ඒක බෑ.
ISL membership එක ගන්න බැරි නම් ඔයා chartered engineer කෙනෙක් නෙමෙයි. වරලත් ඉංජිනේරුවෙක් නෙමෙයි. ඒකෙදි ලොකු බලපෑමක් නොවෙන තැන් තියෙනවා. ඒ වුණාට බලපෑම් වෙන තැනුත් තියෙනවා. සිවිල් ඉංජිනේරින් වගේ පැත්තේදී ලොකු බලපෑමක් තියෙනවා ISL membership එක තිබීම නැතිවීම. ඒකට equivalent එකක් ගන්න පුළුවන් එක සමාන qualification ගැනීමක් ඇති සමහර විට. නමුත් ඒකට යන කාලය වැඩි. මම මේ කියන දේවල් තේරුම් ගන්න. හැම වෙලේම සමහර වෙලාවට අපිට දැන් හිතන්නකෝ ගෙයක් තියෙනවා නම් මේ ගෙදරට මෙහෙම රවුම් පාරක් තියෙද්දි තව මෙහෙම ගිහිල්ලා මේ වගේ පාරකනුත් අපිට යන්න පුළුවන්. හැබැයි බලන්නකො ඒ පාරෙන් මෙතෙන්ට මෙහෙම යන්න තියෙන ගමන මෙන්න මේ විදිහකින් යන්න ගියාම යන කාලේ බලන්න. මෙතෙන්ට යන්නේ අවුරුදු 4යි නම් මෙතෙන්ට යන්න අවුරුදු 7ක්වත් යයි. 7ක් 8ක් 9ක්වත් යයි. එතකොට ඉතින් ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද හරිම දේ තේරුම් ගන්න. එතකොට ඔයා මෙතන හැබැයි මේ IT තෝරගෙන ඔයාට වෙන යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඔයා IT වලට දක්ෂ නම් ඒ පැත්තේ තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් කෙමිස්ට්‍රි වලින් ලැබෙන දැනුම ඔබට කොහෙන්වත් ගන්න බෑ. හේතුව ඔයාට IT එළියට ගිහිල්ලා ඕන තැනකින් කරන්න පුළුවන්. නමුත් කෙමිස්ට්‍රි ඔබට මෙහෙන් එළියට ගිහිල්ලා කොහෙවත් තැනක කරන්න බෑ. හැබැයි කලා කියලා IT ඔයාට පාඩුවකුත් නැහැ. සමහර අයට. ඇයි? ඉංජිනේරින් මේ යන්නේ නැතුව වෙන පැති වලට යන්න ඉන්න කෙනෙක්ට පුළුවන්. අහන් ඉන්නකෝ. ඒ වගේම ඕගොල්ලෝ අහයි අර කැලණිය වගේ කැම්පස් වලදී software engineering වගේ කොටස් වලට යන්න පුළුවන්ද? ඔව්. ඒ වගේ ඒවට ඔබට යන්න පුළුවන්. මොරටු IT පවා ඔබට යන්න පුළුවන්. IT කරලා ඉවර වෙලා. එහෙනම් O level වලට A level වලට IT select කළා කියලා ඒවට යන්න බැරි වෙන්නේ නැහැ. අර එකම දේ ISL membership ප්‍රශ්න ඒව තමයි. හරිද? හරි. ඊළඟට ඉංජිනේර කෙනෙක් විදිහට ඔයාට එළියට යනකොට ඔයාට ඕනම් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් පුතා ඔයාට වෙනමම මේන්ටනන්ස් පැත්තක ඒ වගේම මම මේ කියනව තේරෙන්නේ නැති වෙයි. අබේම කියන්න. ඔයා ඉංජිනේර කෙනෙක් විදිහට අවුට් වුණාම ඔයාට බයෝමෙඩිකල් ඉංජිනේර කෙනෙක්, එහෙම නැත්නම් මෙකාට්‍රොනික් ඉංජිනේර කෙනෙක්, ඉලෙක්ට්‍රොනික් ඉංජිනේර කෙනෙක්, ඊට පස්සේ ආපහු පාරක් ඔයාට සිවිල් ඉංජිනේර කෙනෙක්. මම මේ ලියන අකුරු කියවන්න ඕනේ නෑනේ. බයෝමෙඩිකල්, මෙකාට්‍රොනික් ඔයාට කියවන්නත් ඕනේද? මේම කියන්නම්කෝ. බයෝමෙඩිකල්, මෙකාට්‍රොනික්, ඉලෙක්ට්‍රොනික් and टेलीकम्युनिकेशन, මිකැනිකල්, ඒවන එච්චර, සිවිල්, මැටීරියල්, තව නේද? ප්‍රොඩක්ෂන්, ඒක නේද මැනුෆැක්චරින් එකට එන මැටීරියල්ම තමයි. තව නේද ඕනේ වට. එකක් දාලා දෙන්න. බයෝමෙඩිකල්, මෙකාට්‍රොනික්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, ටෙලිකමියුනිකේෂන්ස් පැත්තට ඔයාලට යන්න පුළුවන්. සිවිල් පැත්තට ඊට පස්සේ පුතා ඔය මේ පරිසරය සම්බන්ධත් මේ සිවිල් එක්කම සම්බන්ධ වෙලා එන්වයරන්මන්ටල් පැත්තට යන්නත් පුළුවන්. ඒ වගේම කෙමිකල් ඉංජිනියර් මේ වගේ වට යන්න පුළුවන්. මේවට යනකොට දැම්ම තේරුම් ගන්න ඔයා මැත්ස් කරලා මෙතනින් අවුට් වෙලා ඔයා ගියාට පස්සේ යුනිවර්සිටි එකේ වැඩියෙන් ලකුණු අරගෙන තමයි හොඳ මේව වන ඉලෙක්ට්‍රොනික්, බයෝමෙඩිකල්, මෙකාට්‍රොනික් වගේ වට යන්න පුළුවන් වෙන්නේ. මේකවල අපි ඉලෙක්ට්‍රොනික්ස් වගේ ගත්තොත් එහෙම මේවට හුඟක් බයෝමෙඩිකල් සහ ඉලෙක්ට්‍රොනික්ස් කොටස් වලට ලොකු GPA එකක් ඔබට අවශ්‍ය වෙනවා මේව කරන්න නම්. GPA කියන්නේ කැම්පස් එක ඇතුළේ යන ලකුණු. කොහොම වුණත් ඉංජිනේර කෙනෙක් විදිහට අවුට් වුණාම එතකොට ඔයාලට ගොඩාක් තැන්වල වැඩ කරන්න පුළුවන්. පවර් ප්ලාන්ට් එකක ඒ කියන්නේ පුතා ඔය අපි ගත්තොත් එහෙම විදුලි බලාගාර ඒ වගේ තැන්වල ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රියක් වෙලා තියෙන අපි ගත්තොත් එහෙම පුතා ඔය තියෙන්නේ නේද කණු කණු වල වැඩ කරනව නෙමෙයි. ඒ පැත්තට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට රොබෝට් තාක්ෂණය සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය බයෝමෙඩිකල් ඉංජිනේරින් කියන්නේ පුතා අපි ගත්තොත් එහෙම ඔය එක එක වෛද්‍ය උපකරණ සෑදීමත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා ගත්තොත් එහෙම පුතා ඔයාට පුළුවන් එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස්. ඒ කියන්නේ පුතා ඔය තියෙනව නේද අපේ ගුවන් යාන. ඒවා මේන්ටනින් පැත්ත, ඒවා හදන පැත්ත, ඒවට යන්න පුළුවන් ගොඩාක් පැති තියෙනවා. ඒ වගේම කම්පියුටර් සයන්ස් ඉංජිනේර කෙනෙක් කියලා ඉන්නවා. ඒගොල්ලන්ට පුතා හුඟක් ලොකු සැලරි වලට යන්න පුළුවන් වෙනවා. මේකට ඔයා IT කරලා බෑ කම්පියුටර් සයන්ස් ඉංජිනේර කියන එක ගන්න නම් එහෙමනම් කෙමිස්ට්‍රි කරන්න වෙනවා. නමුත් ඒකට සමාන ඒවා ඔයාට කොළඹ ෆැකල්ටි එකට ගිහිල්ලා ඒකෙන් කම්පියුටර් සයන්ස් කරලා ඒකෙන් ස්පෙෂලායිස්ඩ් වෙලා ගන්න පුළුවන්. හරි? ප්‍රශ්න තියෙනවා නම් මට කෝල් කරලා අහගන්න. ඉංජිනේර පැත්තට ඔහොම. ඊට පස්සේ තව යන්න පුළුවන් ගොඩාක් තියෙනවා මම ටිකක් කියන්න. ඉංජිනේර විතරක් නෙමෙයි. ගොඩක් තියෙනවා ඒ යන්න බැරි වුණොත්. මම මේවා ලියාගෙන යන්නද මට ලියන්න එපා වෙනවා කමක් නැහැ.
හරි සාමාන්‍ය ඊගාවට යන්න වෙනවා ෆිසිකල් සයන්ස් කියලා එකක් තියෙනවා දන්නවා ඇති අහලත් ඇති ඇප්ලයිඩ් සයන්ස් උත් මේකත් එක්කමයි එන්නේ මේකේ මේ ඇප්ලයිඩ් සයන්ස් වල කට්ටිය බැන්නට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කමහර අය කියනවනේ ෆිසිකල් සයන්ස් වල හොඳයි ඇප්ලයිඩ් සයන්ස් වලට වඩා කියලා එහෙම දෙයක් නැහැ ඉතින් ඇප්ලයිඩ් සයන්සස් කළා කියලා ප්‍රශ්නයක් නැහැ මෙතන මේ ෆිසිකල් සයන්සස් කරනවට වඩා මේගොල්ලන්ට සමහරවිට ජොබ් ඔපචුනිටිස් වැඩි වෙනවා හරි මොකද ඇප්ලයිඩ් පැත්ත ටිකක් එහෙම වෙනසක් තියෙනවා මම ඒවා කියන්නම් ඊට පස්සේ පුතා ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් ඒවට මං කියන්න හිටියේ මේ කලා කට්ටියටත් හරි මේ ගවර්න්මන්ට් එකකින් ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් අපි ගත්තොත් එහෙම ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්න බැරි වුණාට ඔය ප්‍රයිවට් එකකින් වගේ කරන්න පුළුවන් නමුත් එහෙම නැතුව ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් සප්ලයි චේන් මැනේජ්මන්ට් වගේ ඒවා කරන්න ඕගොල්ලන්ට මැත්ස් නැත්නම් බයොලොජි පැත්තකට යන්න වෙනවා හරිද එතකොට මොනවද මේ ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික්ස් උදා සාමාන්‍යයෙන් ඔයා දන්නව ඇති ඔය සාමාන්‍ය ලංකාවට එහෙම දුම්රියන් ආනයනය එහෙම කරනකොට අපි ඒවට කියනවා පුතා ලොකු දුම්රිය මැදිරියකට බ්‍රේක් බල්ක් එකක් කියලා පුතා දැන් හිතන්නකෝ නැවකින් ලොකු දුම්රියක් බානවා කියලා පුතා මේ නැවක් සහ ලොකු දුම්රිය මැදිරියක් මේකට අපි කියනවා බ්‍රේක් බල්ක් එකක් කියලා එතකොට මේ බ්‍රේක් බල්ක් එක හැන්ඩල් කරන විදිහ බ්‍රේක් බල්ක් හැන්ඩලින් හරි මේ බ්‍රේක් බල්ක් එක කොහොමද හරියට අපි ප්‍රශ්නයක් නැතුව ගෙනහලා බිමට බාන්නේ දුම්රියක් බානවා කියන එක හෙන ලොකු සීන් එකක් මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලන් හරියට මැනේජ් කරන්න ඕනේ ඒ වගේ මේකට අදාළ වෙන තාක්ෂණික පැත්ත බලන්න ඕනේ වැඩ ගොඩයි පුතා මේ වගේ දේවල් තමයි ලොජිස්ටික් මැනේජ්මන්ට් වල අපි කරන්නේ පුතා ඊට පස්සේ තාම මම ෆිසිකල් ගැන කිව්වේ නැහැ ඊට පස්සේ ඔයාලට තව යන්න පුළුවන් ඒවා මම කටින් කියාගෙන යන්න අහන් ඉන්න මට ලියාගෙන යන්න ඕනේ නැහැ හොඳට අහන් ඉන්න ඊට පස්සේ ඔයාලට පුතා පුළුවන් සාමාන්‍ය ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ඒ වගේම IT වල ඕන පැත්තකට ඊට පස්සේ ආපහු බාරක් පුතා ඔයාලට පුළුවන් ස්ටැටිස්ටික් ඒ කියන්නේ probability and statistics ඊට පස්සේ ඒ කියන්නේ මොනවද පුතා ඔයාලට සංඛ්‍යානය සහ සම්බන්ධ වෙලා ඊට පස්සේ ඔයාලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උනත් යන විදිහට ඊට පස්සේ ආපහු බාරක් ඔයාලට පුළුවන් වෙනවා එකතු වෙන්න අපි ගත්තොත් එහෙම පුතා MIS ඒ කියන්නේ පුතා ඔය මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ඒ කියන්නේ මොනවද ඒ කළමනාකරණ තොරතුරු පද්ධති ඊට පස්සේ එතකොට ඔයාලට ඒ පැත්තට යන්න පුළුවන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔබට යන්න පුළුවන් පුතා ආකිටෙක්චර් පැත්ත ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් පැත්ත මොනවද මේ කියන්නේ කියලා මම සිංහලෙන්ුත් කියන්නම් ඒ විතරක් නෙමෙයි ඕගොල්ලන්ටත් පුළුවන් ඔය සමහර තේ තාක්ෂණය සම්බන්ධ ඒ වගේම ටෙක්නොලොජි මට මතක විදිහට ඔබටත් යන්න පුළුවන්. ඒ වගේම ඔය තියෙනවා පුතා තවත් ඔය රබර් වගා සම්බන්ධව. එතකොට ඒවටත් ඔබට ඇත්තටම අපි ගත්තොත් එහෙම මැත්ස් හරහා යන්න පුළුවන්. හරිද? එතකොට තේ තාක්ෂණය දැන්ට වෙනකොට අපි දන්නවා පුතා තේ තාක්ෂණය වගේ දේවල් ටිකක් ලංකාවේ වැඩි ඉඩකඩක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම රබර් නේද? රබර් සම්බන්ධ ඒවට පවා යන්න පුළුවන්. ඔයා බයෝ කරලා තියෙන්න ඕනේ නැහැ. එතකොට මැත්ස් කරපු කෙනෙක්ට යන්න බැරි පාත් හරීම අඩුයි. ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා පුතා. ඒවට යන්න පුළුවන්. ඊට පස්සේ ක්වොන්ටිටි සර්වින් මොනවද පුතා මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට්? ඔය පුතා විවිධ අපි ගත්තොත් ක්වොන්ටිටි සර්වින් කියලා පුතා ඔයා වෙනම එකක් හදාරනවා. මොනවද පුතා මේ පුතා ඔබට අපි කිව්වොත් එහෙම වෙන මේ වගේ ප්‍රමාණන සමීක්ෂණ කියන සාමාන්‍යයෙන් පුතා මෙහෙමයි. දැන් බිල්ඩින් එකක් හදන්න කලින් ඒකට යන කොස්ට් එක වගේ දේවල් එස්ටිමේට් කිරීමක් වගේ දේවල් තමයි ඔගේ එහාට යනවා ගොඩක්. හරිද? මගේ ඩිග්‍රියක් නෙමෙයි මම දන්නෙත් නැහැ. ඔය ගොඩාක් එහාට මම දන්නෙත් ඉංජිනේරින් පැත්ත. ඒකේ මේ යන්න මම උනට ගත්තොත් එහෙම ඒ වගේ දෙයක්. ඔය එස්ටිමේෂන් වගේ දෙයක් ඒක ටිකක් ගැඹුරෙන් යනවා. හරි? ඒව ඉතින් අපි ගත්තොත් එහෙම සැලරි තියෙන වෙලාවලුත් තියෙනවා. සැලරි අඩු වෙන වෙලාවලුත් තියෙනවා. දැන් ඉංජිනේරින් පැත්ත වගේ නෙමෙයි. හරි. ඔය ටික. ඊට පස්සේ මේ ෆිසිකල් සයන්සස් මේ ඇප්ලයි සයන්සස් කියන එක ගත්තාම මේ ඇප්ලයිඩ් වගේ කළා ඔයාලට ඉලෙක්ට්‍රොනික පැත්තට යන්න පුළුවන්. මේ වගේම කරලා ඉවරලා ඔයාලට PhD එකක් දක්වා යන්න පුළුවන් ඉගෙන ගන්න පැත්තෙන්. එතකොට ඔයා කැම්පස් එක උගන්වන ලෙක්චර් කෙනෙක් විදිහට තමයි මේ ඉදිරියටම යන්නේ. දිගට. හැබැයි ෆිසිකල් සයන්සස් කළත් ඒ උගන්වන පැත්ත එහෙම යනවා. ඊට අමතරව ඕගොල්ලන්ට සයන්ටිස්ට් කෙනෙක් විදිහට, ඒ වගේම මැනේජර් කෙනෙක් විදිහට, ඒ වගේම අපි ගත්තොත් එහෙම සමහර තැන්වල විවිධ විදිහේ රැකියා තියෙනවා පුතා. ඔය භෞතික විද්‍යා කරන දැන් අපි ගත්තොත් එහෙම ෆිසිකල් සයන්ස් කරපු අයට තව පුළුවන් වෙනවා ඔය අපි ගත්තොත් එහෙම සමහර තැන්වල අපිට මැතමැටිෂියන්ස්ලා ඕනේ, ගණිතඥයෝ ඕනේ දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ලොකු කම්පැනියක් කරගෙන යනවා කියලා කාර් වගේ සම්බන්ධව ඕවැදිත් පුතා මැතමැටිෂියන්ස්ලා ඕනේ. ඒ වගේ ගණිතඥයෝ ඕනේ තැන් ගොඩක් තියෙනවා. වෙන මුකුත් නෙමෙයි. සමහර ඔය ලෝකේ ප්‍රධාන රටවල් වල සමහර මම ඒ දේවල් වැඩි කියන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා. ඔය අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙනවා පුතා. අපි ගත්තොත්
ඔබට මම මෙහෙම කියන කාඩ් ගහන එක කියලා සරලව කියන දැන් කාඩ් එහෙම ඔය ගහනකොට සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්නේ ඔබට බොහොම ශිෂ්ටව කියනවා ඒකෙන් කාඩ් එහෙම ගහගෙන යනකොට දැන් හිතනකො හොර කරනවා රෝ මේවා එතකොට පුතා අපේ රෙටිනා එක ඇස්වල පුතා අපේ රෙටිනා එක දිහා බලලා මෙයා ගණනය කිරීම හරහා මේක වින් කරනවද මේ තරංගය එහෙම නැත්නම් මෙයා මේ එයාගේ වාසනාවෙන් වින් කරනවද ඔය නෙවාඩා වල ලාස් වේගාස් වල වගේ ඒ දේවල් චෙක් කරද්දී රෙටිනා එකත් එක්ක මේවා බලනකොට ඔය රෙටිනා එක පවා ඕවා කරන්න ගණිතඥයෝ ඕනේ ඒ දේවල් වලටත් ඔය ගණිතඥයෝ අවශ්‍ය වෙනවා ඒ වගේ විවිධ පැති තියෙනවා එතකොට සරලව ගත්තොත් එහෙම ඔයාට පරිසරයේ පැත්තත් ඒ වගේම ඉංජිනේරින් පැත්තත් ඊට පස්සේ මැනේජර් පැත්තත් ඒ වගේම accountant කෙනෙක් වෙන්න ඕන නම් ඒත් කමක් නැහැ ඔයාට මේ පැත්තෙන් යන්න පුළුවන් මැච් කරලා ලෝ යන්න ඕන නම් ඔයාට ලෝ යන්නත් පුළුවන් යන්න පුළුවන් පැති ගොඩායි ඔයාට යන්න පුළුවන් අඩු රිසල්ට් එකක් ආවත් යන්න පුළුවන් පැති තියෙනවා හැබැයි මහන්සි වෙලා කරන්න වෙනවා යාන්සි වෙලා කරන්න වෙනවා අර වගේ එක තැනකට ලඝු වෙන්නේ නැහැ. ඒ වගේම තමන් හිතන පැත්ත වෙනස් වෙනවා. තමන් හිතන වේගය වැඩි වෙනවා. තමන් හිතන ක්‍රමවේද වෙනස් වෙනවා. ඒකත් එක්ක ලකුණු අරගෙන විභාග වලින් පාස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජොබ් එකකට ඉන්ටර්වයුව එකකට ගියාම ඔයාට පඩි දෙන්නේ මිනිස්සු. මේ ඉන්ටර්වයුව බෝඩ් එක නම් මේකේ ඉන්නේ මිනිස්සු. උන් ඔයාව ඉන්ටර්වයුව කරනකොට ඔයා මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා ඔයාගේ CV එක දෙනකොට පුතා මේ මිනිස්සු ඔයාව ඉන්ටර්වයුව කරනකොට මේ මිනිස්සු බලන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද කියලා. සාමාන්‍යයෙන් එතකොට ඒ වගේ තැනකට මැච් කෙනෙක් ගියාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන දේ මේ සාමාන්‍ය ට්‍රැඩිෂනල් කල්චර් එක ඒ වුණාට ආර්ට් කොමර්ස් කරපුවා දක්ෂය ඉන්න පුළුවන්. නමුත් මේ අපේ ලෝකේ මිනිස්සු හැදිලා තියෙන විදිහටනේ මේ මිනිස්සු මැනේජ් කරන්නේ. ඒ මිනිස්සුන් ඉන්නේ තාම ඉන්ටර්වයුව බෝඩ් වල. ඒ මිනිස්සුන්ගේ මොළ වෙනස් වෙලා නැහැනේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක්ට මැනේජර් එකක වුණත් ඉඩ දෙනවා වැඩි. ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියලා දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හොඳට මේ මැත්ස් කට්ටියට හිතන්න පුළුවන්. ඒ වගේ පැති පුළුවන් නිසා ඔයා සීමා වගේ ඒවා කරලා ගියොත් එහෙම ඔයාට තියෙන ඉඩකඩ වැඩි ඒ වගේ බෝඩ් එකක. ඊට අමතරව බයෝලොජි කරන කෙනෙක්ට normally කොයි වගේ පැත්තකට යන්න පුළුවන්ද? බයෝලොජි කරන අයට සාමාන්‍යයෙන් හැමදාම මතක් වෙන්නේ ડોක්ටර්. හැබැයි ලංකාවේ MBBS ડોක්ටර්ස්ලා ඉන්න ප්‍රමාණය ගත්තොත් එහෙම ඒවෙන් ගොඩක් කට්ටිය පිටරට ඩිග්‍රී අරගෙන ඇවිල්ලා ලංකාවේ වැඩ කරනවා අදටත්. ඒක තමයි ඇත්ත. එතකොට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔව්. ડોක්ටර් කෙනෙක් වෙන්න මොකක්ද ප්‍රධාන සාධකේ මැත්ස් කරලා පුළුවන්ද? සාමාන්‍ය ලංකාවේ නම් බෑ. බයෝ කළාම තමයි යන්න පුළුවන්. ලංකාවේ නම් බෑ. පිටරට පුළුවන් ඒවා තියෙනවා. ලංකාවේ බෑ. එතකොට ડોක්ටර් කෙනෙක් විතරද බයෝලොමියට යන්න පුළුවන් නෑ බයෝලොජිකල් සයන්ස් ගිහිල්ලා ඉවර වෙලා එහෙම නැත්නම් ඔය එන්වයරන්මන්ටල් මම අර පෙන්නුවේ මුලින්ම පරිසර ඒ පරිසර කළමනාකරණ ඒ වගේ ඒවාට යන්න පුළුවන් ඊට පස්සේ ෆුඩ් සයන්ස් කියලා දෙයක් තියෙනවා ෆුඩ් සයන්ස් කියන්නේ පුතා ඔය ආහාර තාක්ෂණය සම්බන්ධව මේ වගේ ඒවත් හොඳ රස්සාවලට යන්න පුළුවන් ඊට පස්සේ ඔය මයික්‍රෝබයොලොජි වගේ පැත්තකට ඒ වගේම ඔය ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අණ්ඩුක ජීව විද්‍යාව ශුද්‍ර ජීව විද්‍යාව වගේ දෙකක් තියෙනවා. ඔයයන් ගිහිල්ලා ඉවරලා ඔය එක එක යෝගට් කම්පැනි අරවා මේවා එක එක වැඩ කරන්න පුළුවන්. හොඳ පඩියක් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙම ගොඩක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට මේ ඕන කෙනෙක්ට IT පැත්තට, ඒ වගේම අපි ගත්තොත් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ පැත්ත, ආකිටෙක්චර් පැත්ත, ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට ඊට පස්සේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට ඊට අමතරව පුතා අපි ගත්තොත් එහෙම මට මතක් වෙන හැම එකක්ම කියන්න ඔබට පුතා ලෝ මේ ඕන එකකට යන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ කතාවත් මම කියන්නම්. සාමාන්‍යයෙන් බයෝ කළත් ඔයාලට යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. මැත්ස් වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩු වුණත් ඔයාලට බයෝ කළත් යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම ඔයා ආර්ට් කොමර්ස් ටෙක්නොලොජි කළාම ඔයා යන්න පුළුවන් පැති ලඝු වෙනවා ටිකක් අඩු වෙනවා. ඒක තවත් අඩු වෙනවා රජයේ විශ්වවිද්‍යාලයකට ඔබ ඇතුළත් වෙනකොට. නමුත් ඔබ ප්‍රයිවට් එකකට ඇතුල් වෙනකොට ඒක ඔබට වැඩි බලපෑමක් වෙන්නේ නැති වෙයි මම හිතන විදිහට. නමුත් එහෙම වුණත් ඔයාට ඒක ඇතුළේ ගිහලා ලකුණු ගන්නකොට ආපහු පාරක් ඔය මැත්ස් පැති එනකොට දැන් IT වල ඔය අනුකලනය වගේ කොටස් ඉන්ටිග්‍රේෂන් ඩිෆරෙන්ෂියේෂන් වගේ කොටස් එනකොට ඔබ හිර වෙයි. ඒක හින්දා මේ වගේ එකක් කරනවා නම් හැබැයි මැත්ස් බයෝ කරනවා නම් මහන්සි වෙලා කරන්න වෙනවා. හරි ගුරුවරයෙක් තෝරගන්න ඕනේ. ඒ ගුරුවරයා ගාව තියෙන්න ඕනේ හරියට විෂය උගන්වීම හරියට කරනවා විතරක් නෙමෙයි. එයාට හරියට ඒක සරලව අඩුම තැන ඉඳන් උගන්නලා ඔයාට වැඩේ කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. කෙටි ක්‍රම තියෙන්න ඕනේ. මේ විභාගේ හරියට කරගන්න. කෙටි ක්‍රම කියන්නේ හැම වෙලේම තියරිය වෙනස් ලෙස දැකලා නිර්මාණය කරන දෙයක්. ඒක හැම තැනකටම වළංගු වෙන කෙටි ක්‍රම වෙන්න ඕනේ. ඊට පස්සේ
ඒ ගුරුවරයා කලින් දරුවන්ට හරියට උගන්වලා ප්‍රතිඵල එහෙම නැත්නම් එයාට සමන් සාර්ථක බව පෙන්වා තිබිය යුතු වෙනවා. අන්න ඒ වගේ කෙනෙක් එක්ක ඔබට එකතු වෙන්න වෙනවා. එහෙම කෙනෙක් එක්ක ඔයා කොහේ එකතු වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න. සරලව නිකන් උගන්වලා ගණන් හදාගන්න බැරි වෙනවා නම් මෙච්චර කල් ලංකාවේ මැත්ස් වල බයෝ වල රිසල්ට්ස් අඩුයි. ඇයි ඒ? ප්‍රධානම දේ සරලව ඔබ ඉගෙනගෙන විභාගයට ගියාම ඔබට කරගන්න බෑ. අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බෑ. හේතුව ඔයා ප්‍රශ්න ගොඩක් කරලා නැහැ. ප්‍රශ්න වලට ටෙක්නික් එක දන්නේ නැහැ. ගානක් හදන විදිය දන්නේ නැහැ. ඒව බෑ. ඒවා අපි හරියට කරනවා. නමුත් මම කියන්නේ මගේ එන්න කියලා. ඒක මං කියන්න ඕනේ. ඒක මං කියන දෙයක්. සාමාන්‍යයෙන් ඔය යන්න තියෙන හැම මැත්ස් පන්තියකටම හැම බයෝ පන්තියකටම ඔන්ලයින් ගිහිල්ලා බලන්න. ගිහින් බලන ගමන් අපේ එකත් බලන්න. අනිත් අයට සාපේක්ෂව අපි ගාව වෙනස්ද? අපි ගණන් කරන විදිහ වෙනස්ද? ලේසිද? ඒකත් එක්ක ඕනේ ගානක් හදන්න පුළුවන්ද? ඒ දේවල් බලන්න. එහෙම එකතු වෙලා තමයි ඔයා මේ ගමන යන්න ඕනේ. එතකොට සරලව කියනවා නම් ඔයා ආර්ට් කළාද, ටෙක්නොලොජි කරනවාද, කොමර්ස් කරනවාද කියන එක හරහා ඔයාව එක තැනක හිර වෙන්නේ නැහැ. ඔයාට යන්න පුළුවන් පැති ටිකක් තියෙනවා. නැත්තේ නෑ. සාමාන්‍යයෙන් පැති ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔයා මැත්ස් බයෝ කරොත් ඒ පැති වලටත් මොකද ඔයාට දැන් ඊළඟදී ආර්ට් කර නෑ සමහර ළමයි ඉන්නවනේ මෙහෙම අය. එයාට ඕනෙම සින්දු කියන්න. එයාට ඕනෙම නටන්න. සමහර ළමයි ඉන්නවා එයාට ඕනෙම මැනේජර් කෙනෙක් වෙන්න. ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නමයි ඕනේ. එතකොට ඔයාට මේව කරලා එහෙම යන්න බැරිද? මැත්ස් කළා කියලා ඔයාට පිටින් බාහිරව සංගීතයේ දක්ෂ ගුරුවරයෙක්ගේ ඉගෙනගෙන සංගීතඥයෙක් වෙන්න බැරිද? පුළුවන්. මැත්ස් ඉගෙන ගත්තාම තව මොකක්ද ඔයාට වෙන්නේ? ඔයාට පුළුවන් වෙයි සවුන්ඩ් ඉංජිනියර් කෙනෙක් විදිහටත් යන්න. ඇයි ඔයා මැත්ස් පැත්තක් දන්නවනේ. ඒකත් දැනගත්තාම මේ සවුන්ඩ් ඉංජිනියර්ස්ලාට ලොකු දේවල් කරන්න පුළුවන් ලංකාවේ. පුදුම එකක් තියෙන මියුසික් අපි ගන්නවා ඔය මියුසික් වල කම්පෝසින් පැති ආරම මේගොල්ලන්ට සුපිරියට පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ගීත ගායනය කොහොමත් කරගත්ත ඒ වගේ කෙනෙක් ඉගෙන ගත්තාම නටන එකටත් ඔය ඕන තරම් ක්ලාසස් තියෙන්නේ. ඉතින් ඒවැ ඉගෙනගෙන ඒව මාස්ටර් කරන ගමන් තමන්ගේ මේ පැත්ත හදාගත්තාම ලොකු ගෞරවයක් සමාජය ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම බයෝ කට්ටියටත් ඉතින් ඔය වගේනේ. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම ඇකවුන්ටිං වගේ යන්න බැරිද? දැන් ඔයාට කොමර්ස් කරන්න ඉන්න කෙනෙක් මේක බලලා මැත්ස් වගේ තෝරගත්තොත් ඔයාට ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න බැරිද? බැරි නැහැ. ඔයාට පුළුවන් නේ පුතා AAT වගේ එක්සෑම්ස් වෙනම කරන්න මේක කරන ගමන් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඔයාට එහෙම කරන්න පුළුවන්. කැම්පස් එකේ ඉන්න ගමන් උනත් කළ හැකියි. එතකොට ඔයාට ඩිග්‍රී දෙකක්. හරිද? ඩිග්‍රී කියන්නේ ලොකු ක්වොලිෆිකේෂන්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියලා ඔයාට කියන්නේ. වෘත්තීය මට්ටමේ සුදුසුකම්. වෘත්තීය සුදුසුකම් විදිහට ඔය AAT සීමා වගේ ඒවා ගන්නවා. ඉතින් ඒවත් එක්කම මේ වගේ ඩිග්‍රියක් කරගත්තොත් එහෙම ෆිසිකල් සයන්ස් හරි කමන්නේ ලොකු වටිනාකමක් එක්ක එළියට යන්න පුළුවන්. එතකොට මේක හරියට කරගන්න හරි පන්තියකට යන්න ඒකත් එක්ක වැඩේ කරගන්න පුළුවන් වෙයි. එතනින් තමයි මේ අනාගතේ තීරණය වෙන්නේ. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මම කන්ටැක්ට් නම්බර් එක දාන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. note 7644468454 බිඳුව 76 444 68 54. ඕකට මැසේජ් එකක් උනත් දාන්න මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම්. ඒ වගේම අපේ පුතා මැත්ස් බයෝ ක්ලාසස් මැත්ස් කම්බයින්ඩ් මැත්ස් ඒ කියන්නේ දැන් බයෝ ළමයින්ට දෙන්න පුළුවන් හින්දා ඒක අපේ PCX සහ කම්බයින්ඩ් මැත්ස් ක්ලාසස් ෆ්‍රී මුලින් ස්ටාර්ට් වෙනවා 15 වෙනිදා මාර්තු මාසේ. ඒකට ඕගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් කියන එක උගන්වන්න අරන් තියෙන්නේ දැන් වෙනකොට අවුරුදු 4ක් විතර අපි ඔන්ලයින් විතරමයි උගන්වන්නේ. ඉතින් ඕගොල්ලෝ අපේ නම වැඩි දන්නේ නැත්නම් ඒක බොහොම සාධාරණයි. මොකද අපි හෝල් ක්ලාසස් කරලා නැහැ කවදාවත්. මම ෆැකල්ටි එකේ ඉන්න ගමනොත් එහෙම හෝල් ක්ලාසස් කරපු කෙනෙක් නෙමෙයි. එතකොට ඕගොල්ලන්ට මාව ඔන්ලයින් තමයි දකින්නත් හම්බ වෙන්නේ. ඕගොල්ලන්ට මගේ දේවල් එකද යන්නේ. එතකොට අපි මේ උගන්වන විදිහ මොකද්ද කිව්වොත් එහෙම ලෝකේ තියෙනවා පුතා කාන් ඇකඩමි නෙස්කෝ ඇකඩමි කියලා ඔය වීඩියෝ හදන ඕගොල්ලන්ට YouTube එකේ සර්ච් කරොත් මිලියන ගානක සබ්ස්ක්‍රයිබර්ස්ලා තියෙන channel. මේගොල්ලෝ මේ පාවිච්චි කරන ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නේ. කවුරු හරි කිව්වොත් එහෙනම් මේ ක්‍රමේ ඔයාට ඔලුවට යන්නේ නැහැ. ඔයා හුරු වෙලා ඉන්නේ බෝඩ් එකේ ලියන ගුරුවරයාට කියලා. අපිට ඕනේ කාන් ඇකඩමියක් ලංකාවේ ඇතුලේ හදන්න. ඒකද අපි අපේ දේ වෙනස් කරන්නේ නැහැ. ඔයා තේරුම් ගන්න. මෙච්චර සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන ගානක් ඕගොල්ලන්ගේ අයියලා කළා කැම්පස් එක ඇතුලේ දේවල් ගොඩ දාගන්න මෙන්න මේගොල්ලන්ගේ වීඩියෝ බලලා කාන් ඇකඩමිලගේ. එතකොට මේ මිලියන ගානක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න කට්ටිය පාවිච්චි කරන්නේ අපේ මේ පාවිච්චි කරන ස්ක්‍රීන් ෂෙයා ක්‍රමයක්. ඒ ක්‍රමයට එක්කම අපි යන්නේ. එතකොට ඒ පැත්තෙන් අපි සාර්ථකයි. ඊට පස්සේ මොකද ඔයාගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ මා ලියන කටහඬට සහ මා ලියන අකුරු වලට. වෙන කිසිවකට යොමු වෙන්නේ නැහැ. වෙන කිසිම විහිළුවක් නැහැ. හැබැයි ඔයාලට කම්මැලි හිතෙන්න දෙන්නෙත් නැහැ අපි.
එහෙම විෂය විතරක් මුගන්නලා හැබැයි ඔය ගොඩ යන්න අවශ්‍ය කරන ජීවිතේ තෝරගන්න ඕනේ තැනුත් අපි කියලා දෙනවා නම් එතනින් එහාට වඩා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒ විතරක් නෙමෙයි අපි සාමාන්‍ය ලොකු දේවල් ටිකක් කරලා තියෙනවා ලංකාවේ ප්‍රථම වතාවට මුළු ෆිසික්ස් වලටම සම්පූර්ණ සිලබස් එක කවර් වෙන්න වෙන කට්ටිය ඕන තරම් කරලා තිබ්බා හරිද ඒ වුණාට මුළු සිලබස් එකම කවර් වෙන විදිහේ සෙලින් මයින්ඩ් මැප් එකක් ෆිසික්ස් වලට දීලා ප්‍රතිඵල පෙන්නුවේ අපි ඒකත් අපි කළා ඒ විතරක් නෙමෙයි ඕගලන්ට මේ අපේ ඔන්ලයින් ක්ලාසස් වලදී දකින්න පුළුවන් වෙයි ළමයි කොච්චර ප්‍රතිචාරයක් අපිට පෙන්වලා තියෙනවද කියලා අපි විශාල කෙටි ක්‍රම ප්‍රමාණයක් උගන්වනවා හරියට තියරිය උගන්වලා බොහොම සරලව මුල ඉඳන් උගන්වන්නේ හැබැයි මම කියන එක දෙයක් සාමාන්‍ය වෙන අය නොකියන දෙයක් අනිත් පන්ති වලටත් ගිහිල්ලා ඒව බලන ගමන් අපේ එක බලන්න හොඳ නම් එන්න අපි කියනවා අපි හරි කියලා හැබැයි එහෙම කියන්න බෑනේ අපිට ඔයා බලන්න ඕනේ එහෙම සාමාන්‍ය පන්ති වල කියන්නේ නැහැ මමයි හොඳ ඒකින්ද මගේ එන්න කියලානේ කියන්නේ ඇඩ් වල උනත් දාන්නේ එහෙමනේ අපි එහෙම කියන්නේ ඔයා හතර වටේ තියෙන ඒවට යන්න ගමන් අපේ එකත් බලන්න බලලා ඉවරලා දවස් ගානක් යනකොට ඔය ෆ්‍රී ඒවත් එක්ක කරනකොට තේරෙයි කාගෙද හොඳ කියලා ඒකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාට ඉතින් අරකට යන ගමන් උනත් බැලුව හැකි මොකද අපේ යන ක්‍රමය ගත්තොත් එහෙම අපි ඕගොල්ලන්ට කෙලින්ම පන්ති කිව්වට අපි ඕගොල්ලන්ට දෙනවා වීඩියෝ පැකේජස් මේවා ඕගොල්ලන්ට ඕනේ දවසක බලන්න පුළුවන් ඕනේ දවසක ඕනේ වෙලාවක බලන්න පුළුවන් දවසේ විභාගයට වෙනකම්ම බලන්නත් පුළුවන් අපි ඊට අමතරව ඕගොල්ලන්ට දෙනවා අතිසුවිශේෂී ෂෝට් නෝට් විශේෂයක් ඒකේ විභාගයට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් ඒ කලින් අවුරුදු වල කරලා තියෙනවා ඒවා මගෙන් ඉල්ල ගන්න මගේ දරුවන්ගේ දීලා තියෙන ප්‍රතිචාර ඕගොල්ලන්ට බලන්න පුළුවන් පොත් විදියට අපි හදලා තියෙනවා ඊට පස්සේ ආපහු පාරක් අපි ඕගොල්ලන්ට පුතා පොඩි ටියුට් විශේෂයක් කිව්වට ටියුට්ම නෙමෙයි ඒක මම තාම කියන්නේ පොඩි දෙයක් දෙනවා ඒක ඔයා බලාගත්තට පස්සේ ගොඩක් ඉක්මනට විෂය මතක් වෙනවා ඒක පන්තියේදී කියන්න ඊට පස්සේ තව තියෙනවා පොඩි ටියුට් එකකුත් දෙනවා ඒ ටියුට් එක ඇතුලේ තියෙන ගණන් ඒ ගණන් ටික පාස් පේපර් ගොඩක්ම 1982 ඉඳන්ම කරනවා 2000 දැන් ඕගොල්ලෝ 23 නේ යන්නේ 22 වෙනකන් හම්බ වෙනවා ඒවා වීඩියෝ පැකේජ් විදිහට තමයි හම්බ වෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පන්ති වගේ මාස ගණන් එහෙම ඇද සති ගණන් අපි අදින්නේ නැහැ. අපි පැකේජ් එක කරනවා ඉවරුනහම ඕගොල්ලන්ට දෙනවා. ප්‍රශ්න අහගන්න මගෙන් පුළුවන් මැසේජ් එකක් දාලා නැත්නම් වොයිස් මැසේජ් එකක් හරි ඉවලා මගෙන් අහගන්න පුළුවන්. තියෙන ප්‍රශ්න මේවා කියලා. ඒ විදිහට යන්න පුළුවන්. ඒව යන ගමන් පේපර් ක්ලාස් එකක් වෙනම යනවා මොඩල් පේපර් ඒවා පස්සේ. ඒවත් පැකේජ් විදිහට දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පන්තියකට එනවා කියලා හැමදාම ලයිව් ඇවිල්ලා Zoom එකේ පැය ගණන් ඉන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලන්ගේ නම මෙච්චර කල් කියවෙච්ච අය යනවනේ. ඒ යන ගමන් ඇවිල්ලා බලන්න. ඒගොල්ලන්ගේ එක්කම බලන්න කියන්නේ බය නැතුව එහෙම කියන්නේ නැත්නම්. එහෙම එක්ක බලන ගමන් මේක හොඳ නම් මේකත් එක්කත් එකතු වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න. අපි අපේ වැඩේ හරියට කරනවා. අපි ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ඒක ඔයා බලන්න. ඔයාට උගන්නන දේ තේරෙනවද බලන්න. උගන්නන දේ තේරෙන්න ඕනේ. තේරෙන දේවල් අතරින් ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ටික කරන්න පුළුවන් නම් අනාගතයත් තව දේවල් ටිකක් තියෙනවා. ඒක කියන්න බැරුව නම් ISL කතාව. දැන් මේව දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මැත්ස් කරන්න ගත්තාම දැන් හුඟක් අය මේ ඉංජිනේර වගේ වෙන්න බලාගෙන කරනවා නම් එහෙම ඒක මට කියන්න ඕනේ. එකක් මතක තියාගන්න මේ ඉංජිනේර නෙමෙයි. ඔය ඉංජිනේර කෙනෙක් වගේ වෙන්න බලාගෙන කරනවා නම් මතක තියාගන්න ඕගොල්ලෝ අඩු රිසල්ට් එකක් ඇවිල්ලා ඕගොල්ලෝ NDT HND වගේ ගියොත් එහෙම ඕගොල්ලෝ අවුට් වෙනකොට ඔගොල්ලෝ ඉංජිනේර කෙනෙක් විදිහට නෙමෙයි අවුට් වෙන්නේ. ඔගොල්ලෝ ඩිප්ලෝමා එකක් එක්ක අවුට් වෙන්නේ. හරිද? ඉංජිනේර කෙනෙක් නෙමෙයි. ඒක වෙන්න නම් ඔයගොල්ලෝ টොප් අප් ඩිග්‍රියක් කියලා එකක් කරගන්න වෙනවා. එහෙම වුණොත් තමයි එහෙම වෙන්නේ. ඒකින්ද ඉංජිනේර කෙනෙක් වෙන්නම් බලාගෙන වැඩ කරන්න BSc එකක් එක්ක එළියට આવොත් තමයි එහෙම වෙන්නේ. නැත්නම් ISL membership එහෙම ওই දේවල් වල කොහොමත් ගන්න පුළුවන් වෙන්නේ වා කෙමිස්ට්‍රිත් එක්ක ওই ෆැකල්ටි එකකින් අවුට් වෙලා. ඊට අමතරව HND NDT කරාම ඔයගොල්ලන්ට කොහොමත් ඉංජිනේර කෙනෙක් ඩිග්‍රියක් නෙමෙයි හම්බ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට වෙනම টොප් අප් ඩිග්‍රියක් වගේ කරගන්න වෙනවා. ඔය HND NDT කළාම තමයි ISL පැත්තකට යන්න පුළුවන් කමක් ඉස්සර නම් තිබ්බා. මම දන්න විදිහට දැන් නම් ඔබට ඒ සම්බන්ධව එකතු වීම කොහොමද කියන එක මම හරියටම දන්නේ නැහැ. ISL ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි ඔයා ඉංජිනේර කෙනෙක් නෙමෙයි NDT HND වලින් අවුට් වුණොත් කෙලින්ම ඒකට වෙනම මහන්සියක් වෙන්න වෙනවා. ඔයාට වෙනම දෙයක් කරගන්න වෙනවා. ඒකින්ද අඩුම ඒ රිසල්ට් එකක් දාගන්න බලාගෙන කරන්න අඩු වුණොත් අපි එතනින් එහාට යන්. ඒ වගේම ඔයාට දැන් මෙහෙම එකක් තියෙනවා. ඔයාට එතන HND NDT නෙමෙයි ඔයාට ෆිසිකල් සයන්සස් ගිහිල්ලා ගොඩාක් පැති වලට යන්න පුළුවන් ඈ. ඉංජිනේර කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉංජිනේර කෙනෙක් නැති වුණත් ලොකු පැති වලට යන්න පුළුවන් ෆිසිකල් සයන්ස් ගිහිල්ලා. ස්පෙෂල් වුණොත් එහෙම හොඳ වටිනාකමක් තියෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේක යන්න පුළුවන් පැති ගොඩයි. ඉතින් මැනේජර් කෙනෙක් වුණත් වෙන ගහන්නේ ලොකු පඩියක් හම්බ වෙනවනේ. අවුලක් නැහැ. ඒකයි. ඉතින් යන්න පුළුවන් පැති ගොඩයි. එහෙනම් අනාගතය හදාගන්නේ ඔයාගේ වැඩක්. එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මොනවද තියෙනවද? එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාන්න. සරලයිනේ. අපේ ගෲප් වලටත් එකතු වෙන්න පුළුවන් වෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඊට අමතරව පුතා කිසිම දෙයක් අපිට කියන්න නැහැ. ඉතින් තව දුරටත් ඔයාට මොනවා හරි තවත් ඔය විෂය තෝරගන්නකොට විවිධ ප්‍රශ්න ගොඩ නැගෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මම කියන්නේ මගෙන් අහන්න මැසේජ් එකක් වගේ දාලා WhatsApp වලින් දැම්මොත් හොඳයි. එහෙම නැත්නම් ඔයා normal text message එකක් දැම්මත් ඒස් කිසි අවුලක් නැහැ. ගොඩක් වෙලාවට රිප්ලයි එකක් කරනවා නැත්නම් මගේ IT department එකෙන් හරි ඔයාට message කරයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක් වෙලාවට මට වඩා ඒගොල්ලෝ තමයි message කරන්නේ. ඒගොල්ලෝ තමයි මට call එක redirect කරන්නෙත්. දැන් නම් මගේ නම්බර් එක දුන්නේ. ඒකත් එක්ක ඔයගොල්ලෝ දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය දේවල් එක්ක ඉදිරියට යනවාද නැද්ද කියන එක ඔබේ දෙයක්. එහෙමනම් මේ වීඩියෝ එක බැලුවට මම මුලින්ම කියනවා අන්තිම වෙනකම් බැලුවා නම් thank you කියලා. හැබැයි ඉතින් ඔයාගේ මේක බලලා ඉවර වෙලා ජීවිතේ ඉදිරි ගමන තීරණය කරනකොට තව කට්ටියකිනුත් අහලා එහෙම තීරණය කරගන්න. මම කිව්වේ ඒවා හරියට කිව්වා.